හරි ළමයි එතකොට මේ ඇඩ්ජස්ටඩ් ප්‍රසන්ට් වැලියු ෆ්‍රේම්වර්ක් එක යටතේ ඔයා ආවොත් එම් 7 වෙනි ස්ලයිඩ් එකට මේකෙදි කියන දේ තමයි කම්පැනි ඔපරේෂන්ස් වල සම්පූර්ණ වැලියු එක අපි කඩනවා කොටස් දෙකකට. කම්පැනි ටෝටල් ඔපරේෂන්ස් වල වැලියු එක අපි කඩනවා කොටස් දෙකකට. මොකක්ද? කම්පැනිය සම්පූර්ණ ඉක්විටි ෆයිනෑන්ස් කම්පැනි එකක් වුණා නම් ඩෙප් 0 තිබ්බා නම් සම්පූර්ණ 100% ෆයිනෑන්සින්ම ඩෙප් වලින් විතරක් වුණා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී වැලියු එක හරිනේ ඒ වැලියු එකට එකතු කරනවා අපි මොකද්ද එකතු කරනවා කම්පැනිය ඉක්විටි ෆයිනෑන්ස් වලින් ඔබට කියලා ඩෙප් ෆයිනෑන්සින් වලට යාම තුල ඇතිවෙන මොකක්ද වාසියක් සහ අවාසිය දෙකක් තියෙනවා. ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එකයි ඩිස්ට්‍රෙස් කොස්ට් එක. අපි ඩිස්ට්‍රෙස් කොස්ට් එක ඉග්නෝර් කරනවා අපිට ගන්නයි කරන්න බැරි හන්දා මොකද අපි ගන්නෙ ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එක. අන්න ඩෙප් කැපිටල් වලට යාම තුලින් ඇති වෙන ඔපරේෂන්ස් වලට ඇති වෙන ඉම්පැක්ට් එක වෙනම එකතු කරනවා. ඒත් ඉන්නේ ටෝටල් ඔපරේෂන්ස් වල වැලියු එක. බලන්නකෝ දැන් මෙතන තියෙනවා APV සමානයි enterprise value as if the company was all equity finance plus present value of interest tax shield. හරිනේ. ඒතර අපි ගන්නවා කම්පැනි සම්පූර්ණ ඉක්විටි ෆයිනෑන්ස් කම්පැනි එකක් වුණා නම් ඒ කියන්නේ කම්පැනිය සම්පූර්ණ ඉක්විටි වලින් ෆයිනෑන්ස් වෙලා තියෙන්නේ. එතකොට අන්න එහෙමනම් කම්පැනියේ වැලියු එක අපි ගණනය කරනවා ඊට පස්සේ එකට එකතු කරනවා tax shield එක මොකක් තුලින්ද ඩෙප් වලට යාම තුල ඇති වෙන tax saving එක අපි වෙනම එකතු කරනවා. කොහොම ගත්තාම එන මොකක්ද ඔපරේෂන්ස් වල වැලියු එක තමයි ඔය එන්නේ ළමයි. කම්පැනි ඔපරේෂන්ස් වල වැලියු එක එනවා. අපි හිතන non operating assets නැහැ කියලා හිතන්නකෝ. ඒත් කම්පැනි non operating assets මොනවත් නැත්තම් ඕක තමයි enterprise value එක වෙන්නේ. අපි දැනට උපකල්පනය කරමුකෝ ළමයි non operations මොනවත් නැහැ කියලා හිතන්නකෝ. එහෙමනම් ඔය තියෙන්නේ කම්පැනි enterprise value එක. ඒතර ඔය ගණනය කරන වැලියු එක සමාන වෙනවා පැහැදිලිවම discounted cash flow economic profit framework ඒ දෙකෙන්ම එන වැලියු එක කියන එකට ඔය වැලියු එක equal වෙනවා කිසි වෙනසක් වෙන්නේ නැහැ ළමයි. හරිනේ. හැබැයි අපි ඇයි මේක පාවිච්චි කරන්නේ? වෙනසක් වෙන්නේ නැත්නම් මේක පාවිච්චි කරන්න හේතුවක් තියෙන්න එපයි. හේතුව තමයි ළමයි දැන් කම්පැනි එක කැපිටල් ස්ට්‍රක්චර් එක නිරතුරුව වෙනස් වෙනවා නම් හැම අවුරුද්දෙන් අවුරුද්දම කම්පැනි කැපිටල් ස්ට්‍රක්චර් කියන එක වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ සහ ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් යන එක කරදරයි අමාරුයි ඒක ලේසි දෙයක් නෙමෙයි හරිනේ ඒක අමාරුයි කරන්න බෑ නෙමෙයි නමයි තම ටිකක් කම්ප්ලෙක්ස් ඒතර ඒ වගේ අවස්ථාවකදී නිතරම කැපිටල් ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙනවා නම් වඩාත් සුදුසුයි කියලා කියනවා ඒ වගේ වෙලාවට මොකකට යන එකද මේ ඇඩ්ජස්ටඩ් ප්‍රසන්ට් වැලියු ෆ්‍රේම්වර්ක් එකට යන එක අර වෑන් ඉන්නේ තේ උත්තරෙම තමයි වෙනසක් වෙන්නේ නැහැ නං කම්පැනි කැපිටල් ස්ට්‍රක්චර් එක හැම අවුරුද්දෙම සමානයි නම් ගොඩක් වෙලාවට අපි යූස් කරන ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ නැත්නම් ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් හැබැයි වෙනස් වෙනවා නම් වෙනස් වෙන ගත්තොත් මොකද වෙන්නේ හැම අවුරුද්දෙම weighted average cost of capital එක වෙනස් වෙනවා. ඒ වගේ complexity එකට යන්නේ නැතුව මොකද යන්නේ? අපි යනවා adjusted present value framework මේකේ weighted average cost of capital එකක් use වෙන්නේ නැහැ ළමයි. මෙයා කරන දේ තමයි කම්පැනි සම්පූර්ණයෙන්ම ඉක්විටි වලින් ෆයිනෑන්ස් වුණා නම් කියලා හිතලා එහෙම වුණා නම් එන cash flows ටික කියන්නේ free cash flow to the firm ගන්නවා සම්පූර්ණ free cash flow එක. ඒ කියන්නේ ඒක තමයි ඔක්කොම source providers වල debt සහ equity හැමෝටම available cash flow එක. ඒතර debt නැත්තම් ඒක තමයි ඒතර equity එකට තියෙන cash flow එක. ඒතර free cash flow to firm අරගෙන ඒක discount කරනවා. අරගෙන ගන්නවා company සම්පූර්ණ equity finance වුණා නම් value එක plus මොකක්ද? company interest tax shield එකේ present value එක ගණනය කරනවා. So operations වල value එක non operating assets නැත්තම් ඒකම තමයි enterprise value එක වෙන්නේ සමාන වෙනවා enterprise value එක as if the company was all equity finance plus present value of interest tax shield. හරිනේ. මම adjusted present value framework එකේ value එක ගන්නෙ. හරි. දැන් අපි Q1 ළමයි discounted cash flow වල ගන්න enterprise value එකයි ඒ වගේම අපි කියනවා මොකක්ද? operating අපි කියන economic profit framework එකේදී ගන්න enterprise value එකයි adjusted present value APV වල value එකයි සමාන වෙනවා කියලා අපි කියනවා. අපි කියවනේ එහෙම. අපි දැන් පෙන්වන්න හදන්නේ ඔප්පු කරන්න යන්නේ mathematically හදලා පෙන්වන්න යන්නේ prove කරන්න යනවා. ඒක එහෙම වෙනවා කියලා. හරිද? මේක එහෙම වෙනවා කියලා. කියන්නේ දැන් වට exam එකට නම් අතරම පිටින් අතරම ගාණක් නෙන්නේ නේද? computation එකක් කරන්න තමයි එන්නේ.
හරිනේ. හැබැයි මම දන්නේ මෙහෙම ප්‍රූව් කරන්න ඊද කියලා. නමුත් මේක ප්‍රූව් කරන එක දැනගෙන ඉන්න ඕනේ මෙහෙම ප්‍රූව් කරන්න පුළුවන් කියලා. හරිනේ. එතකොට අපි බැලුවොත් 8 වෙනි ස්ලයිඩ් එකට ආවොත් ඒකේ පෙන්නලා තියෙනවා කොහොමද ප්‍රූව් කරන්න කියලා. හරි. අපි බලමු මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මේක බැලුව ගමන් තේරෙන්නේ නැහැ. දැන් හිතන්න හරි නන් ඔපරේටිං ඇසෙට්ස් නැහැ කියලා හිතන්නකො මුලින්ම. ඒක අමතක කරන්න. එතකොට කම්පැනි ඔපරේෂන්ස් වැලියු එක සමාන එන්ටර්ප්‍රයිස් වැලියු. හරි. එතකොට අපි කතා කරා ළමයි DCF framework and economic profit framework. ඒ දෙකේදිම වැලියු එක සමානයි debt capital value plus equity capital value. එහෙනම් වැලියු එක හැදෙන්නේ කම්පොනන්ට්ස් දෙකකින් debt වල වැලියු එක plus equity value එක. තමයි මෙන්නලා තියෙන්නේ. එතකොට වැලියු සමානයි D plus C. හරි. ඒතර එහෙනම් ඔය කියන ඔය වැලියු සමානයි D plus E කියන එක කියන්නේ DCF වල සහ economic profit වල දෙකේම එන්නේ ඔහොමනම් වැලියු එක එන්නේ ඔය සමීකරණය expand කරලා ගත්තොත් එන සමීකරණය සමාන විය යුතුයි APV වල අරගත්ත එක මොකක්ද? Enterprise value as if the company was sold liquidity finance plus present value of interest tax shield. කියන්නේ value සමානයි all liquidity finance company value plus PVITS ඒ සම්පූර්ණ සමීකරණයෙන් ගන්න value එක සම්පූර්ණයෙන්ම සර්ව සම වෙන්න ඕනේ ඔය කියපු value සමානයි D plus equity කියන සමීකරණයට. ඒක තමයි පෙන්වන්න හදන්නේ එහෙම වෙනවද කියලා. බලමු අපි. කොහොමද බලන්නේ? දැන් මේකේ අපි කරන පළවෙනි ස්ටෙප් එක තමයි ළමයි අපි දන්නවා අපි ලියා ගන්නවා පැත්තකින් මේක කරන්න හදන්නේ ප්‍රූව් කරන එක. හරිද? මේක ඇයි මේ විදියට ප්‍රූව් කරන්න කියලා හිතන්න ඕනේ නැහැ. හරිද? කියන්නේ දැන් ඇයි මෙහෙම එකක් ගත්තේ මේක ප්‍රූව් කරන්න? ඇයි මේ කෑෂ් ෆ්ලෝ එක ගත්තේ? ඇයි මේක මෙතනට ගත්තේ? මෙහෙම එකක් දැම්මේ. ඒවා හිතන්න ඕනේ. ආව බලන්න මේක ප්‍රූව් කරන්න විදිය විතරයි සහ ප්‍රූව් කරාම උත්තරේ සමාන නැති කියලා විතරයි බලන්න ඕනේ. හරිනේ? අපි මුලින්ම ගන්න ළමයි ගන්නවා free cash flow to firm සහ free cash flow to equity. අපි reconcile කරන සමීකරණය. කොහොමද ගන්නෙ? free cash flow to equity ගන්නෙ. free cash flow to the firm කියන්නේ debt and equity හැමෝටම තියෙන cash flow එක. ඒක මොකද කරන්නේ? equity අයට විතරක් තියෙන cash flow එක ගන්න මොකද කරන්න ඕනේ? debt අයට කරන ගෙවීම් සහ ඒගොල්ලන්ගේ ලැබීම් ටික අයින් කරන්න ඕනේ. මොනවද අයින් කරන්නේ? ඒගොල්ලන්ට කියනවා interest එක. අපි දානවා minus interest වරහන් 1 minus tax rate. මේවන අපි කලින් කතා කරලා තියෙනවනේ ළමයි. අපි කොයි interest එක අඩු කරාට පස්සේ සම්පූර්ණ ගානම නෙමෙයි අඩු වෙන්නේ. tax shield එකක් තියෙනවා. ඒක අයින් වෙලා ඊටු ටික තමයි අඩු වෙන්නේ. අපි දන්නවනේ. අඩු කිරීම interest 1 minus tax. අපි කෝ debt capital කට්ටියෙන් අපිට ලැබෙන ණය ලැබීමුත් තියෙනවා. ඊළඟ ණය ගෙවීමුත් තියෙනවා. ඒතර ඒවත් අපි adjust කරන්න ඕනේ කිව්වා. පිට net borrowing කියලා. හරිනේ. free cash flow to firm වලට අපි interest එක adjust කරනවා, net borrowing adjust කරනවා. ඒතර අපිට මොකක්ද දෙන්නේ? free cash flow to equity එනවා. free cash flow to firm minus interest 1 minus tax plus net borrowing. plus කියන එක අපි උපකල්පනය කරනවා මොකද්ද? අපි උපකල්පනය කරනවා අපිට තියෙන ලැබීමක් කියලා. කියන්නේ ගෙවනවට වඩා ණය අපිට ආපහු ලැබුණා කියලා. කියන්නේ ණය ගත්ත ඒවා වැඩි, ගෙවුවා වඩා කියලා උපකල්පනය කළා තමයි ධන කියලා දාලා තියෙන්නේ. හරි. net borrowing plus. හරි. දැන් ওই සමීකරණේ පොඩ්ඩක් අපි වෙනස් කරන්න යන්නේ. කොහොමද වෙනස් කරන්න යන්නේ? ඕකේ අපි free cash flow to firm සමානයි free cash flow to equity කියලා මේ දාලා තියෙන සමීකරණේ අපි ළමයි පොඩි වෙනසක් කරනවා. මොකද්ද? අපි ඕකේ free cash flow to firm කියන එක ඔයා දකුණු පැත්තේම තියාගෙන ඔයාලට කරන්න පුළුවන් දේ තමයි minus interest 1 minus tax සහ plus net borrowing ගන්න අනිත් පැත්තට. හරිද? ඒ ටික ගන්න අනිත් පැත්තට. ඒතරට එනවා free cash flow to firm සමානයි මොකද්ද? free cash flow to equity plus interest 1 minus tax plus තිබ්බ net borrowing දැන් මොකද වෙන්නේ? minus net borrowing. කෙනවා කරන්න ඔය minus interest 1 minus tax එකයි plus net borrowing එක අනිත් පැත්තට ගෙනියනවා. ඊට free cash flow to මොකද්ද? firm සමානයි free cash flow to equity plus interest 1 minus tax minus net borrowing. හරිනේ. දැන් තවත් expand කරන්න යන්නේ. free cash flow to firm සමානයි free cash flow to equity ඔය interest 1 minus tax කියන එක අපි expand කරනවා කොහොමද? අපි ඒක වරහන් ඉවත් කරමු. interest වැඩි කිරීම එක. ඒ කියන්නේ interest එකනේ. හරිනේ. ඊට පස්සේ plus interest වැඩි කිරීම minus tax rate. හරිනේ. එහෙම expand කරනවා. අර interest වැඩි කිරීම එක කියලා කියන ළමයි interest එක. interest එක ගණනය කරන්නේ කොහොමද? debt capital වැඩි කරනවා මොකෙන්ද? interest rate එකෙන්. නේද? ණය ප්‍රාග්ධනයේ පොලි අනුපාතයෙන් වැඩි කරාමනේ ණය පොලිය එන්නේ. ඒ නිසා අපි දානවා interest into 1. ඒ කියන්නේ interest සමානයි මොකද්ද? D into KD.
කියන්නේ debt capital වැඩි කිරීම cost of debt capital. හරිනේ. ඊට පස්සේ interest into tax rate කියන්නේ මොකද්ද ළමයි? interest එකෙන් tax rate එක වැඩි කරාම එන්නේ මොකද්ද? interest tax shield එක. අපි දානවා ITS කියලා. හරිනේ minus ITS. ඊට පස්සේ ළමයි net borrowing කියන එකට මේගොල්ලෝ ලියලා තියෙනවා වචනයක්. මොකද්ද ලියලා තියෙන්නේ? D වරහන් ඇතුලේ growth rate කියලා ලියලා තියෙනවා. D වරහන් ඇතුලේ මොකද්ද ලියලා තියෙන්නේ? G growth rate කියලා ලියලා තියෙනවා. මොකද්ද ඒකේ තේරුම? අපි බලමු. ළමයි දැන් net borrowing කියන්නේ මොකද්ද? net borrowing කියන්නේ borrowings වල ඇති වෙච්ච වෙනස් වීම. නේද? ඒ කියන්නේ කොච්චරකින්ද debt වෙනස් වුනේ? නැත්නම් කොච්චරකින්ද debt වැඩි වුනේ? නැත්නම් අඩු වුනේ මොකක්ද උනේ කියලා තමයි කියන්නේ change එක වෙච්ච දේ තමයි මේ කියන්නේ. හරිනේ. අර debt වල වෙනස් වීම කියන්නේ debt වැඩි වුණා කියලා හිතන්නකෝ නේ. debt වැඩි වුණා නම් වැඩි වෙච්ච percentage එක තමයි මේ G කියලා කියන්නේ growth rate කියන්නේ. හරිද? දැන් අපි හිතමු net borrowing කලින් තිබ්බ 1000ක්. හරිනේ. දැන් 100කින් ඕක වෙනස් වුණා. ඒ කියන්නේ 1000 දැන් තියෙන තරම 1100යි. හරිනේ. එතකොට net borrowing කියන්නේ කීයද වෙනස් වීම? කියන්නේ 100. ඔය 100 අපිට කෙලිම 100 කියලා ගන්න පුළුවන් නැත්නම් මොකද කරන්න පුළුවන්? debt තිබ්බේ කීයද? 1000 තිබ්බේ. කීයක percentage එකකින්ද වෙනස් වුනේ? කියන්නේ grow වුනේ කීච්චර percentage එකකින්ද? 110කින්. නිසා අපිට debt වැඩි කරන්න පුළුවන් growth rate එක 110න්. ඒත් එන්නේ මොකද්ද? ඒත් එන්නේ net borrowing තමයි. නිසා net borrowing කියන එක ලියනවා වෙනකොට අපි ලියනවා මොකද්ද? තිබ්බ debt capital එක වැඩි කරනවා මොකද්ද? growth rate. කියන්නේ growth debt වල growth rate එක. හරිනේ. ඒතර ඒ විදිහට තමයි ලියලා තියෙන්නේ. ඒතර අපිට එනවා free cash flow to firm සමානයි මොකක්ද? free cash flow to equity එකතු කිරීම D into KD minus interest tax shield minus D into growth rate. ඕකේ අපි minus interest tax shield එක අනිත් පැත්තට ගන්නවා ඉස්සරහට ගන්නවා. يعني අනිත් පැත්තට ගන්නවා සමීකරණය. එතකොට අපිට එනවා free cash flow to firm plus interest tax shield සමානයි free cash flow to equity plus DKD minus D වරහන් ඇතුලේ G. හරිනේ. free cash flow to firm දාන interest tax shield සමානයි free cash flow to equity එකතු කිරීම D into KD minus D වරහන් growth rate. හරිනේ. ඔක වෙනම පැත්තකින් ලියාගෙන තියාගන්න. හරිනේ. ඔක හැදුවයි කියලා දැම්ම හිතන්න එපා. හරි. දැන් අපි කිව්වා අපි දන්නවා economic profit and DCF දෙකේදීම value එක සමානයි debt plus equity. අපි ලියා ගන්නවා value සමානයි debt plus equity කියලා. ඊට පස්සේ අපිට මේ prove කරන purpose එකට මේ reconciliation purpose එකට DCF and economic profit දෙකම සම්පූර්ණයෙන්ම tally වෙනවා කියලා APV වලට පෙන්වන්න ඕන හන්දා අපි ඔය value සමානයි debt plus equity කියලා debt plus equity කියන තැනට ඉස්සරහෙන් අපි දානවා මොකද්ද? වැඩි කිරීම වරහන් ඇතුලේ අර ළමයි අපි ලිව්වේ අර සමීකරණයක් ලිව්වේ free cash flow to firm plus interest tax shield සමානයි free cash flow to equity plus DKD minus DG කියලා. ඒකේ දකුණු පැත්තේ කොටස මොකද්ද? දකුණු පැත්තේ කොටස? free cash flow to equity එකතු කිරීම DKD minus DG. අන්න ඒ කොටස අපි ලියා ගන්නවා මේ සමීකරණයට. තමයි කරලා තියෙන්නේ. value සමානයි debt plus equity into වැඩි කිරීම වරහන් ඇතුලේ DKD එකතු කිරීම free cash flow to equity minus D into growth rate වැඩි කරලා ඒකෙම බෙදනවා. DKD එකතු කිරීම free cash flow to equity minus D over D into growth rate. හරිනේ. ඒතර ඒකෙම බෙදනවා. දැන් ඇත්තටම ළමයි value සමානයි debt plus equity කියන සමීකරණය තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් අර කරලා තියෙන මේ prove කරන purpose එකට පොඩි adjustment එකක් කරලා තියෙනවා. ඒ කරපු එකෙන් impact එකක් නැහැ ඇත්තටම. මොකද ඒ ගානෙම වැඩි කරලා ඒ ගානෙන් බෙදුවට පස්සේ මොකද වෙන්නේ? උත්තරේ සමානයිනේ තින්නේ. නේද? මොකද ඒක ගානකින් වැඩි කරලා ඒ ගානෙන් බෙදනවා කියන අන්තිමට එතන එන්නේ මොකද්ද? වැඩි කිරීම එක කියන එකනේ තේරුම නේද? හරි. ඒතර අපි ඔය සමීකරණය තව පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් ඔක උඩ අපි ලිව්වනේ DKD ධන free cash flow to equity minus DG කියලා. දැන් ළමයි අපි කලින් කතා කරපු සමීකරණේ අපි කොහොමද ඒක ගත්තේ? free cash flow to firm ධන interest tax shield සමානයි free cash flow to equity ධන DKD minus DG. එහෙනම් free cash flow to equity DKD DG වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? සමාන කොටස. ඒ කියන්නේ free cash flow to firm ධන interest tax shield සමීකරණේ වම් පැත්ත. ඒක ගෙනල්ලා අපි ආදේශ කරනවා මෙතනට. අපිට ලියන්න පුළුවන් එතකොට value සමානයි debt plus equity වැඩි කිරීම වරහන් ඇතුලේ free cash flow to firm plus interest tax shield බෙදීම free cash flow to equity plus DKD minus D into growth rate.
වැලියු සමානයි මොකද්ද debt plus equity වැඩි කරනවා free cash flow to firm දන interest tax shield බෙදීම free cash flow to equity දන DKD minus DG. හරි. දැන් තවත් expand කරන්න යන්නේ. කොහමද? තව කෑල්ලක් අලුතෙන් introduce කරනවා. මේක ඇයි මෙහෙම introduce කරන්න කියලා හිතන්න ඕනේ නැහැ. මේ තියෙන prove කරන purpose එකට. මේක prove කරලා තියෙන අපි නෙවෙයිනේ. බලන්න කරලා තියෙන විදිය විතරයි. හරි. අපි කරන්නේ ඔය සමීකරණයම යට කොටසේ තියෙන free cash flow to equity කියලා ඒකට අපි adjustment එකක් දානවා මොකද්ද? free cash flow to equity into KE minus growth rate බෙදීම KE minus growth rate. ඔය අපි introduce කරන්නේ මොකද්ද? cost of equity කියන්නේ levered cost of equity කියන්නේ සාමාන්‍යයෙන් අපිට equity වල cost of capital කියන එක ළමයි available වෙන්නේ levered cost of equity කියන්නේ අපිට debt capital උත් තියෙද්දි company debt capital තියෙද්දි අපේ equity holders ලා share holders ලා expect කරන return එක. හරිනේ සාමාන්‍යයෙන් අපිට company එක equity capital විතරක් තියෙන company හොයාගන්න අමාරුයිනේ debt capital නැති. ඒ නිසා සාමාන්‍යයෙන් company share holders ලා expect කරන return නැත්නම් cost of equity අපිට බලා ගන්න වෙන්නේ debt capital තියෙන වෙලාවක. කියන්නේ levered cost of equity එකක් තමයි ගොඩක් වෙලාවට අපිට බලා ගන්න වෙන්නේ. ඒක තමයි තියෙන්නේ. levered cost of equity තියෙනවා. ඊට පස්සේ අඩු කිරීම growth rate. ඒ ගානෙම ඒ කියන්නේ cost of equity minus growth rate උඩ දාලා බෙදනවා මොකෙන්ද? ඒ ගානෙම බෙදනවා. ඒත් එහෙම වුණාම මොකද්ද? බලපෑමක් නැහැනේ. ඒක තමයි කරලා තියෙන්නේ. නිසා සමීකරණ දිගටම සමානයි. එතන අපිට පුළුවන් ඊළඟට බලන්න ළමයි. දැන් අපි දන්නවා මතක් කරගන්න discounted cash flow framework එක. ඒකෙදි අපි company value of operations කොහොමද හෙව්වේ? free cash flow to the firm බෙදුවා මොකෙන්ද? weighted average cost of capital minus growth rate වලින්. company free cash flow to the firm ගත්තා බෙදුවා WACC minus growth rate. ඒ ගත්තේ සම්පූර්ණ company operations වල value එක. හරිනේ. එතකොට ඕකම ළමයි. දැන් උත්තර උපකල්පනය තමයි debt උත් තියෙනවා equity තියෙනවා කියලා. company equity විතරයි නම් තියෙන්නේ. equity value කොහොමද හොයන්නේ? free cash flow to equity බෙදන්න ඕනේ. මොකෙන්ද? weighted average cost of capital නෙමෙයි equity වල cost of capital කීයද? KE minus මොකද්ද? growth rate. එහෙනම් company අපි free cash flow to the firm වෙනුවට free cash flow to equity දැම්මොත් ඒ කියන්නේ equity holders ලා දාලා cash flow එක. ඒක බෙදනවා equity holders ලා දාලා cost of capital KE minus growth rate. එතන මොකක්ද දෙන්නේ අතරම? මොකද ලැබෙන්නේ? equity වල value එක. අතන ලැබෙන්නේ company සම්පූර්ණ operations වල value එක. මෙතන ලැබෙන්නේ equity වල value එක. ඒ නිසා ළමයි ඔය free cash flow to equity කියලා යට තියෙන එක වැඩි කරනවා KE minus G බෙදීම KE minus G කියන එකේ free cash flow to equity බෙදීම KE minus GE වෙනුවට අපිට ලියන්න පුළුවන් මොකද්ද? company equity වල value එක. equity කියලා ලියන්න පුළුවන්. ඒතර අපිට ලියනවා සමීකරණය අපලුත්යෙන් කොහොමද? value සමානයි debt plus equity වරහන් ඇතුලේ free cash flow to firm එකතු කිරීම interest tax shield බෙදීම equity වරහන් KE minus growth rate plus DKD minus DG. ඔකේ අපිට පුළුවන් වරහන් ඉවත් කරන්න කොහොමද එතකොට එන්නේ? V සමානයි D plus equity වරහන් ඇතුලේ free cash flow to firm plus interest tax shield බෙදීම equity into cost of equity minus equity into growth rate plus DKD minus D into G. ඒකේ ළමයි growth rate එකත් එක්ක බැඳිච්ච පද දෙකක් තියෙනවා සමීකරණ යට. ඒ කියන්නේ බෙදීම කියන තැන යට තියෙනවා බැලුවොත් EKE minus EG plus DKD minus DG. ඔය G ත් එක්ක තියෙන පද දෙක අපි එක තැනකට ගන්නවා. කොහොමද ගන්න එතකොට? value සමානයි debt plus equity වරහන් free cash flow to firm plus interest tax shield බෙදීම EKE plus DKD minus EG ඊට පස්සේ මොකද්ද? minus DG. හරිනේ. අර G ත් එක්ක තියෙන පද දෙක අපි එක තැනකට ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් G ත් එක්ක තියෙන පද දෙක එක තැනකට ගත්තා. මේ කියන්නේ minus EG minus DG. ඒකේ අපිට G කියන එක common ළමයි. හරිද? minus growth rate කියන එක. දෙකම minus නේ තියෙන්නේ. දෙකම minus තියෙනකොට දෙකේම minus growth rate කියන එක පොදු පදයක් විදිහට එළියට ගන්න පුළුවන්. ඒක කොහොමද එන්නේ? value සමානයි debt plus equity වරහන් free cash flow එකතු කිරීම interest tax shield බෙදීම EKE plus DKD growth rate එළියට ගන්නවා minus growth rate minus G වරහන් ඇතුලේ D plus equity. හරිනේ. එතකොට ඊළඟට බැලුවොත් ළමයි value සමානයි debt plus equity free cash flow to firm plus interest tax shield බෙදීම EKE plus DKD minus G
වරහන් D plus equity. මේකේ අපි මේ සම්පූර්ණ සමීකරණය බෙදනවා මොකෙන්ද? debt plus equity වලින් බෙදනවා. සමීකරණයක් බෙදනවා debt plus equity වලින්. debt plus equity කියන්නේ අතරම ඉතින් company value එකෙන් බෙදනවා. enterprise value එකෙන්. හරිනේ. enterprise value එකෙන් බෙදනවා. බෙදුවහම මුල තියෙන debt plus equity කියන කොටස කැපිලා යනවා. කියන්නේ බෙදුවට පස්සේ ඒක නැති වෙනවනේ. හරිනේ. debt plus equity කැපිලා යනවා. දැන් වෙනලා තියෙන්නේ මේ slide එකේ. කැපිලා යනවා. ඒතර ඉතුරු වෙන එකයි එතන. ඊට පස්සේ free cash flow දන interest tax shield බෙදීම EKE minus EG plus ඊට පස්සේ වැරදුනා. බෙදීම තියෙන්නේ EKE plus DKD minus growth වරහන් debt plus equity. ඒක ඇල්ලත් බෙදෙන්න ඕනි. ඒ යට තියෙන හැම පදයක්ම. කියන්නේ හරයේ තියෙන හැම පදයක්ම බෙදෙන්න ඕනි debt plus equity වලින්. බෙදුනහම මොකක්ද එන්නේ? බෙදුනහම අපිට එනවා අර මුල තියෙන debt plus equity දැන් කැපිලා ගියා. ඒක නැති වෙනවා. now value සමානයි පළවෙනි එක නෑ. වරහන් ඇතුලේ free cash flow to firm plus interest tax shield බෙදීම මොකක්ද? දැන් මොකද එන්නේ? EKE බෙදීම debt plus equity plus DKD බෙදීම debt plus equity minus අර G වරහන් debt plus equity එක දැන් මොකද වෙන්නේ? debt plus equity නැති වෙනයි. බෙදුණානේ ඒක නැති වෙලා ගියා. දැන් ඉතුරු වෙන්නේ minus growth rate විතරයි. එතකොට ඊළඟට ළමයි ඔන්න බලන්න මේ EKE කියන්නේ මොකද්ද? equity into cost of equity capital. බෙදීම debt plus equity. හරිනේ. debt plus equity වලින් equity capital අරගෙන වැඩි කරනවා cost of equity. එකතු කිරීම debt plus equity වලින් debt capital අරගෙන වැඩි කරනවා cost of debt capital. මේ කොටසට මොඩිග්ලියන් මිලර් තියරි වලදී කියනවා මේ කොටසෙන් එන value එකට මොකද්ද කියන්නේ? cost of unlevered equity කියලා කියනවා. unlevered cost of equity තමයි කියනවා මෙතනට එන්නේ. කියන්නේ company employ කරනවා no debt. debt employ කරන්නේ නැත්තම් debt percentage එක 0 නා සම්පූර්ණ equity finance company එකක් නම් අන්න ඒ වගේ අවස්ථාවකදී cost of equity සාමාන්‍යයෙන් unobservable දෙයක්. සාමාන්‍යයෙන් අපිට observe කරන්න පුළුවන් levered cost of equity. හැබැයි දැන් මෙතන මේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? unlevered cost of equity. නිසා EKE බෙදීම D plus E එකතු කිරීම DKD බෙදීම D plus E වෙනුවට අපිට ලියන්න පුළුවන් cost of equity unlevered. ඒ කියන්නේ KU කියලා අපි කියනවා. KU unlevered cost of equity. හරිනේ. එතන minus growth rate. එහෙනම් සමීකරණය එනවා V සමානයි free cash flow to firm දන interest tax shield බෙදීම KU minus growth rate. හරි. දැන් ළමයි ඔය අපි සමීකරණය මොකෙන්ද ආවේ? අර value සමානයි debt plus equity. ඒ කියන්නේ economic profit framework එක සහ discounted cash flow framework දෙකේදීම value එක සමාන වුණා debt plus equity. ඒකම අපි විස්තරණය කරාම කියන්නේ මේ DCFN EP framework එකම expand කරාම මොකක්ද ආවේ සමීකරණය? value සමානයි free cash flow to firm දන interest tax shield බෙදීම cost of unlevered equity capital minus growth rate කියලා ආවා. එතකොට ළමයි මේක බලන්න සමාන වෙනවා මේ අපි එළඹිච්ච එක APV framework එකේ සමීකරණයට. ඒක කොහොමද එහෙම වෙන්නේ? APV framework එක මොකද්ද කිව්වේ? අපි ගන්නවා cost of all liquidity finance company එක මොකක්ද? all liquidity finance company එක value එක. එකතු කරනවා interest tax shield එකේ present value එක. ඔන්න බලන්න ළමයි මේකේ free cash flow දන interest tax shield බෙදීම KU minus growth rate කියන්නේ ඇත්තටම වෙන විදිහකට කිව්වොත් free cash flow බෙදනවා KU minus growth rate වලින් එකතු කරනවා interest tax shield බෙදීම KU minus growth rate නේ. ඒ කියන්නේ free cash flows ටික present value කරනවා unlevered cost of equity පාවිච්චි කරලා. lever නැති cost of equity පාවිච්චි කරලා free cash flow ටික present value කරනවා. weighted average cost of පාවිච්චි කරලා නෙමෙයි. හරිද? weighted average cost of capital නෙමෙයි. මොකද පාවිච්චි කරේ? unlevered cost of equity. ඒ කියන්නේ company equity විතරයි තියෙන්නේ. debt නැහැ. ඒ වගේ අවස්ථාවක තියෙන free cash flow එක අරගෙන ඔහොම බෙදුවම එන්නේ ළමයි මොකක්ද? කලින් එකේ බෙදුවම ආවේ මොකක්ද? company value එක ආව debt to equity දෙකම තියෙද්දි company total value එක. දැන් මෙතන අපි බෙදන්නේ weighted average cost of capital නේ මොකද්ද? unlevered cost of equity. equity විතරයි තියෙන්නේ. එහෙමනම් ඔතනින් එන්නේ මොකද්ද? equity විතරක් තියෙන company එක value එක තමයි ඔතනින් එන්නේ. free cash flow to firm බෙදනවා KU minus growth rate වලින්. එතකොට එන්නේ අපිට equity විතරක් තිබ්බනම් value එක ඔතනින් එනවා. ඒකට එකතු කරනවා interest tax shield බෙදීම KU minus growth rate. එහෙම බෙදුවාම එන්නේ මොකද්ද? interest tax shield එක අපි KU minus growth rate වලින් බෙදනවා කියන්නේ මොකද්ද?
ඒ එන්නේ ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් එකේ ප්‍රසන්ට් වැලියු. ඒ කියන්නේ ප්‍රසන්ට් වැලියු ඔෆ් ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ්. එහෙනම් වැලියු සමානයි කියලා අපිට කියන්න පුළුවන්. වැලියු එක ඕල් ඉක්විටි ෆයිනෑන්ස් එකක එකතු කිරීම ප්‍රසන්ට් වැලියු ඔෆ් ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ්. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ DCF ෆ්‍රේම්වර්ක්, ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් දෙකේදිම ගන්න වැලියු එක සමාන වෙනවා, සර්ව සම වෙනවා APV වලදී ගන්න මේ වැලියු එකට. දෙකම ඉක්වල්. හරිනේ. ඔහොම තමයි හොයන්නේ. දැන් ළමයි තව එක්කෙනෙක්ට දැන් ඔක ඔහොම කිව්වට පස්සේ තව කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිනේ. මොකද්ද ප්‍රශ්නේ? අපි බලමු. මේක අපි ඊළඟට කියන්න. දැනට අපි පොඩක් බලමු මෙන්න මේක. ඒ ප්‍රශ්නෙට එන්න කලින් දැන් මේ තියෙන්නේ වැලියු සමානයි වුණ ෆ්‍රී කෑෂ් වලට ෆර්ම් දන ඉන්ට්‍රස්ට් ටැක්ස් ෂීල්ඩ් බෙදීම KU - growth rate. මේ තියෙන්නේ ළමයි කෑෂ් ෆ්ලෝ එක මොන වගේ වෙද්දිද? අපි කියනවා කෑෂ් ෆ්ලෝස් විවිධ වර්ග වෙන තියෙන්න පුළුවන් නේ. මේ තියෙන්නේ perpetual growth එකක් තියෙන කෑෂ් ෆ්ලෝ එකක්. ඒ කියන්නේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක අනාගත අවිනිශ්චිත කාලයක් දක්වා අඛණ්ඩව G කියන growth rate එක යටතේ දිගටම grow වෙනවා නම් තමයි මෙහෙම ගන්න පුළුවන් අපිට. මෙහෙම ප්‍රසන්ට් වැලියු ගන්නේ අද තියෙන කෑෂ් ෆ්ලෝ එක අනාගත අවිනිශ්චිත කාලයක් ඉන්ෆිනිටි වෙනකම් අඛණ්ඩව growth rate එකක් යටතේ දිගටම grow වෙවි යනවා නම්. එහෙම මේ ප්‍රසන්ට් වැලියු තමයි මේකෙන් ගන්නෙ. හැබැයි ගානක අපිට ළමයි සාමාන්‍ය එහෙම අවස්ථාවක් නෙවෙයි දෙන්නේ. ගානක දෙන්නේ මොන වගේ අවස්ථාවක්ද? අපිට දෙන්නේ සාමාන්‍යයෙන් දෙනවා මොකක්ද? අවුරුදු ටිකක් නේ දෙන්නේ. එතකොට ඔය තියෙන විදිය තියෙන්නේ දිගටම growth perpetuity එකක් තියෙනවා. perpetual growth එකක් තියෙනවා. අපි හිතමු අවුරුද්දෙන් අවුරුද්ද අපිට දීලා තියෙනවා වෙන වෙනම cash flows. අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම cash flows තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද වෙනම interest tax shield අපිට තියෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ හැම අවුරුද්දෙම free cash flows ටික වෙන වෙනම discount කරලා interest tax shield වෙන වෙනම discount කරලා ඒ දෙකේ total එක ගන්න ඕනේ. ඒක තමයි ඔයාලට දකින්න පුළුවන් 9 වෙනි slide එකේ පෙන්නලා තියෙනවා කොහොමද free cash flow to firm එක ඒව වෙන වෙනම discount කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ එහෙම බෙදනවා මොකද වෙන්නේ? එහෙම discount කරනවා නම් single cash flows. single cash flows discount කරන්නේ cash flow එක බෙදනවා 1 plus r to the power n. cash flow එක බෙදීම 1 plus r. r කියන්නේ මෙතනදී ku to the power n. එහෙම අපි discount කරලා ඊට පස්සේ interest tax shield එක 1 plus r to the power n. කියන්නේ 1 plus ku to the power n. එහෙම discount කරලා ගන්න sigma. ඒ කියන්නේ totals ටික තමයි ගන්න ඕනේ. ඒත් ඉතින් ඕකම තමයි ඉතින් මේ කියන්නේ අර discounting කියන එක නම් දන්නවනේ. ඒකට growth perpetuity වෙන අර විදියට. හැම අවුරුද්දෙම වෙන වෙනම තියෙනවා නම් මේ විදියට. හරිද? ඒකට දැන් ළමයි තව කෙනෙක්ට මේ අපි නේද මේ ප්‍රශ්නෙට ළමෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද්ද? දැන් අපි කිව්වානේ පළවෙනි පදේ බලන්නකො free cash flow to the firm බෙදනවා මොකෙන්ද? KU - growth rate නේ පළවෙනි කොටස. ඒ කොටසෙන් එන්නේ ඉක්විටි ෆයිනෑන්ස් වලින් විතරක් ඉක්විටි වලින් විතරක් ෆයිනෑන්ස් වෙච්ච කම්පැනි එක වැලියු එක. ඒතර ඒ වගේ කෙනෙක් ඒ වගේ අවස්ථාවකදී KU වලින් බෙදන එක සාධාරණයි. මොකද ඉක්විටි විතරයිනේ. ඒ නිසා unlevered cost of equity ගන්න එක සාධාරණයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගැටලුවක් නෑ කියලා. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් interest tax shield කියන්නේ ඒක මොකද්ද? debt වලින් ඇති වෙන දෙයක් නේද? interest tax shield එක ඇති වෙන්නේ debt capital base කරගෙන. එහෙමනම් debt capital base කරගෙන ඇති වෙන දෙයක් බෙදන එක සාධාරණයිද කියලා equity වල unlevered cost of equity වලින් බෙදන එක සාධාරණයිද කියලා. ඒ කියන්නේ ඕන්නම් කෙනෙක්ට පුළුවන් මොකක්ද? cost of debt capital KD කියන එක ඔය interest tax shield discount කරන්න පාවිච්චි කරන්න. කියන්නේ ITS බෙදීම KU - growth rate වෙනකොට ITS බෙදීම KD - growth rate ලා දාන්නත් පුළුවන්. දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ළමයි. හරිනේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ විදිහට economic profit framework and discounted cash flow framework වල value එක සමාන උනේ KU වලින් discount කරලා ගත්තොත් කොටස් දෙකම discount කරන KU වලින්. එතකොට සමාන වෙනවා. හැබැයි එක කොටසක් KD වලින් discount කරොත් මොකක් වෙයිද? එතකොට economic profit framework එකයි DCF framework එක දෙකෙන් එන value එකට වඩා මේකෙන් එන value එක මොකක් වෙයිද? වෙනස් වෙනවා. එහෙම වුණොත් අපිට ඒ දෙක සමාන කරන්න තව දුරටත් adjustments කරන්න සිද්ධ වෙනවා. හරිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි එහෙම adjustments කරන්න යන්නේ සාමාන්‍යයෙන් KU වලින්ම තමයි discount කරන්නේ. හරිනේ. එතකොට එහෙම. අනිත් දේ තමයි මතක තියාගන්න මේ interest tax shield ගන්නකොට ඔයා ගන්න ඕනේ before tax cost of debt. හරිනේ. cost of debt capital cost of debt කෙනෙක් ගන්න ඕනේ KD කෙනෙක් ගන්න ඕනේ before tax. හරිනේ.
ටැක්ස් ඇඩ්ජස්ට් කරන්න කලින්. මොකද දැන් අපි මෙතන ගන්න ඉන්ට්‍රස්ට් වලින් ඇති වෙන ටැක්ස් බෙනිෆිට් එකනේ නේද? ඒක කන්සිඩර් කරන්න නම් ඒක ගන්න නම් cost of debt කියන එක ටැක්ස් ඇඩ්ජස්ට් කරපු නැති එක තියෙනවා. ටැක්ස් ඇඩ්ජස්ට් කරපු එක තියෙනවා කියන්නේ දැනටමත් already එකේ ටැක්ස් සේවින් එක ඇඩ්ජස්ට් වෙලා තියෙන cost of debt තුල. ඒතකොට ආයි ටැක්ස් සේවින් එකක් ගන්න බෑ. ඒ නිසා ITS ගන්නේදී interest tax shield ගන්නේදී අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕනේ before tax cost of debt capital tax adjust කරන්න කලින් තමයි ගන්න ඕනේ. ඔය තියෙන ළමයි මේ ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා මේ තියෙන theoretical explanation එක APV වල කොහොමද value එක calculate කරන්නේ කියලා. අපිට අන්තිමට ඉතුරු වෙලා තියෙන ගාණක් විතරයි අපි ඊළඟට බලමු.